තෙරුවන් සරණයි ඔබ සෑම සියලු දෙනාටම ධම්මදීප TV YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. දවසේ අපි සූදානම් වෙන්නේ බක්මස පුන් පොහොය දවසේදී ධම්මදීප YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම ඊටමත් වටිනා කෙන කතිකාවතක් මේ පුන් පොහොය දවසේදී සමාජගත කරන සූදානම් වෙන්නේ. මේ සමාජයට අර්ථවත් වේ සපයන්නට මහා කැපකිරීමක් සිදු කරන ලක්ෂ ගණනක් සතුන්ගේ ජීවිත සුරක්ෂා කරන්නට සිය පුද්ගලික ධනිය වේපැහැදම් කරමින් සතුන්ගේ ජීවිතවලට අපේදානිය ලබා දෙන්නට මේ මතේ සමාජගත කරන වටිනා කියන පින්වත් චරිතයක් සමගින් තමයි මේ කරුණු කාරණාවන් අපි කතා කරන සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ධම්මදීප YouTube නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන පූජ්‍යපාද සෝමනසාර හාමුදුරුවෝ මතක් කරා නිහාල් මැතිතුමන්ගෙන් මේ කරුණක් අරගන්න මේ පුන් පොහොය දවසේදී සමාජයට පණිවිඩයක් ලබා දෙන්න අවශ්‍ය නිසා. ඒ නිසා අපි අද දවසේදී අවිහිංසාවාදී සංගමේ නිර්මාතෘ සහ පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රාවේ නිර්මාතෘ දේශමාන්‍ය ගරු නිහාල් විජේරත්න මැතිතුමන් සමගින් තමයි මේ කරුණු කතා බහ කරන්නේ. අපි වැදගත් කාරණාවක් ඉතාමත් සරලව කෙටියෙන් කතා කරන්න මේ සූදානම. ගරු නිහාල් විජේරත්න මැතිතුමනි, මේ උතුම් වක්මස පුන් පොහොය දවසේදී ඔබතුමන්ට ත්‍රිවිධ රත්නත්‍රය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියලා ලබනවා. ආයුබෝවන් ලැබෙනවා. නිහාල් විජේරත්න මැතිතුමනි, මේ අපි ඉතාමත් මෙතනින් කතා පටන් ගමු. අපි මේ දෙවියන්ට පුද පූජාවන් පවත්වන්නට හරිම කැමතියි. ඒ නිසා දක්නැති කතරගම ගියාට පස්සේ පූජා වට්ටි උඩ තියාගෙන සමහරක් වෙලාට එක දිගට පෝලිං. ඒ වගේම තවත් සමහර විට තියෙනවා තවත් සමහර දර්ශන මේ ආගම් තුළ තියෙන දෙවියන්ට පුද පූජා පවත්වන්නට සතුන්ගේ ජීවිත පූජා කරන දැන් අපි දැකලා තියෙනවා. හැබැයි ඔබතුමන් මේ තීන රූපහානිය හරහා සිදු කරන විහිදුර වැඩසටහන හරහා වටිනා කියන සංකල්ප සමාජගත කරා. අපි දෙවියන්ට අනුමෝදන් කළ යුත්තේ පින්. ඒ නිසා මේ පූජවට්ටි සහ වෙනත් දේවල් තිබ්බට ඒව දෙවියන්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේ සංකල්පය සමාජගත කරවන්නට නැත්නම් මේ සංකල්පය සමාජගත කරවන්නට අවශ්‍ය කරන දැනුම් සම්භාරය උතුමා කොහොමද ලබා ගත්තේ? ඔව්, මම කලින් අපේ සාමාන්‍යයට පින් දෙනවා නාලිකාවේ අපිට පියවරේ ඉන්න ගමන අරගෙන ශක්තිය ආසිද සාමාන්‍යයෙන් බේවා කියලා. ඒගොල්ලෝ තමයි උතුමා අහපු ප්‍රශ්නේ ඔක කියනවා මේ මෙහෙම එකක්. උතුමා ආලෝකන කොසල් රජුගම සීනස්. අර එතන තියෙන උතුමා මගෙන් මෙතනදී දැන් කරපු කතාව. ඒක සම්බන්ධයි. උතුමා කියවනේ මේ පිළි පූජා සම්බන්ධ කතාව. ඉතින් ඔය කොසල් රජුගම සීනදාසයක් කරලා උදවසක් කියලා පළවෙනිම කිව්වේ බමුණන්ට මම මේව සීනදාසයක් දැක්කා මොකද කරන්න ඕනේ කියලා. ඒක බමුණ මොකද කිව්වේ සියලුම සතුන්ගෙන් දීප ප්‍රබණ දීප දෙනික අරගෙන හැම සත්වයාගෙම මම මරලා පිළි පූජාවක් කරන්න ඕනේ ශාන්තියක් ගන්න කියලා. ඒතර අද ඉන්න රටේ නායකයන්ට වගේම නිලධාරීම ගියා ඒ කාලේ හිටියන බමුණුලා දැක නේද වැරදි අර්ථකථන හොඳ වෙලාවට කොසල් රජුගේ නෝනට මොලේ තිබුණා. මල්ලිකා දේවිය. යා ප්‍රාර්ථනා කරනවා දැන් දේශපාලනය කරන තේරම අපේ නායකයින්ට මල්ලිකා දේවියගේ නෝන ලැබේවා කියලා. යාර ඒ දේ මල්ලිකා නෝන බේරගත්තානේ පිළි. කොහොම හරි කරලා නෑ අපි බුදුහාමුදුරු හම්බෙන්න ගිහින් මේ ගැන හිමු කියලා. ඉතින් ඊට පස්සේනේ සීනදාසය ඒ කාලේ වෙන දේවල් නෙවෙයි ඉතිරි දැන් අනාගතේ. අද එනකොට එනවා වර්තමානයේ. අපි ඔය පස්සේ කතා කරමු 16 වෙනම බෙදලා. ඉතිරියේදී ගමු නේද මම සීනදාසය කතා කරමු. ඔව්. ඒක මම ලස්සට විග්‍රහ කරන්න. දැන් ඔතන ඇහුවේ ඒක මේ දෙවිවරු සම්බන්ධයි. ඔව්. ඔතන ගන්නවා බුදු පියාණන් වහන්සේ පාන්දර දෙකට ඉඳන් පැය ගාණක් පින් කරලා තියුණ ධර්ම දේශනා කරන කාටද? මනුෂ්‍යයන්ට. දෙවියන්ට. නිසා මේ දේව සංකල්ප අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. එක එක් විදිහට මේක අර්ථකථනය කරනවා. ඔව්. මේකේ ඉන්න සාමිකාතය මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. දැන් අපි මේ යන හැම අටම ස්ථානය ගත්තත් දරදා මාලිගය ගත්තත් අපි මේ සියලුම මේ ශාසනය ආරක්ෂා කරන අරගත් දෙවිවරු ඉන්න මෙතන. ඔව්. අපි පින් දෙන්න ඕනේ. හැබැයි බුද්ධ දර්ශනය තුළ සියලුම දෙවිවරු බලාපොරොත්තු වෙන්නේ පින් කුසල. පින්. මේ විදිහ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදු පූජා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? නමුත් අපේ මිනිස්සු ගිහිල්ලා අර උතුමා කිව්වා වගේ පූජා පාස්තන පළතුරු පූජා. නමුත් දැන් එතන අපි තාපැත්තකින්ම
ওই පළතුරු පූජාවේ තියෙන උඹලකට කැලලක් කරා. එතකොට පළතුරු පූජාව වෙන්නේ නැහැ. එතකොට පළතුරු පූජාව දෙන්නේ බොහොම පිරිසුදුව. ඒ පිරිසුදුව උඹලකට කැලලක් කරන්නේ නැතුව දෙවියන්ට පූජා කරනවා නම් අපි අපේ මෝඩ මිනිස්සු බුද්ධ පූජාවට උඹලකට කියන්නේ. මට මම මේ ඒ තර්කෙට මට උත්තරේ දෙන්න. පැහැදිලි. පැහැදිලි. ඒක මිනිස්සු ඉන්නේ පුදුම වැරදි මතවල. දැන් මම මහා මංගල සූත්‍රය ගත්තා. මොකද්ද? එක දෙවිවරේ බුදුහාමුදුරුවෝ වැහැදා කියනවා ආලෝකය විහිදාගෙන ඇවිල්ලා මොනවද දෙන්නේ? මංගල කරුණු 10ක්. දෙවිවරු විතරක් නෙවෙයි මුළු මනුෂ්‍ය වර්ගයාටම මේ සංසාරයෙන් ගොඩ එන්න පුළුවන් මංගල කරුණු 10ක් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. එහෙනම් දැන් ඔය දෙවිවරු නැහැ කියන අයට මහා මංගල සූත්‍රය දේශනා කරන්න බෑ. දෙවිවරු නැහැ කියන අයට රතන සූත්‍රය දේශනා කරන්න බෑ. රතන සූත්‍රයේ දෙවෙනි ගාථාවේ මොකක්ද කියන්නේ? ඔබට මේ මිනිස්සු මේ පින් දෙනවා. ආශිර්වාද කරනවා. ඒ නිසා මිනිස්සු දිහා බලපල්ලා කියලා කියන්නේ. දෙවෙනි ගාථාවේ බලන්න මම මේ පාලි භාෂෙන් කියන්නේ උන්නේ නැහැ නේ කාලිකිරි කරගන්න. ඈ එතකොට මේ එහෙමයි දේශනා කරන්නේ. ඈ එතකොට මහා සමය සූත්‍රය ආටානාටි සූත්‍රය ඇවිල්ලා පන්සිල් රකින්න බැරි කිව්වේ උන් අයින් වුණා. ඒකෙන් අන්තිම සමහර කෙනා ආටානාටි සූත්‍රය ගෙවල් කියන්න බයයි මොකද? තමන් ප්‍රතිපත්තියේ ඉන්න නම් තමන් නිර්මාංශ නම් තමන් මනස පිරිසුදු නම් ආටානාටි කියන බය වෙන්නේ මොකද? ආටානාටි කියන්නේ දෙවියන් මේ කියන දේ බුද්ධ දර්ශනය තුල බුදුහාමුදුරන් කිසිම සූත්‍රයක් පිළිතක් වෙනුවේ කී සමහරව අදලා තියෙන රෑ 12ට කියන්න ඕනේ නෑ 2ට කියන්න ඕනේ නෑ ගෙවල් වලගේ පල්බුරු ඒ දේව ඇවිල්ලා එක එක සංකල්ප බුද්ධ දර්ශනය චාමේ අපි මං ගිහලා සෝනම් මැද ගියොත් මට ප්‍රශ්නයක් නෑ ඒක බලයක් තියනවා තමයි ප්‍රතිපත්තිය ඉන්නවා දැන් වෙලා තියෙන්නේ ඒකනේ තමයි ප්‍රතිපත්තියනේ තමා සම්මතයේ පිටන්නේ තමන් කරන්න ඕන ටික තේරෙම කරලා කන්න මහ මාළියා කියලා කාලා මේවා බැලුවට කිව්වට හරියන්නේ නෑ මේක හැදෙන්න ඕනේ හරි ඊට බුදුහාමි මහා සමය සූත්‍රය මම මගේ භාවනාව මම අවසන් කරන්න එතනින්. දැන් පුතුමාට පෙන්නවා මගේ විහාරේ. මහා සමය සූත්‍රයේ කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා 500ක්. කෙරේ වැඩම කරලා ඉන්න වෙලාවේ දෙවිවරු ඒක බුදුහාමුදුරුවෝ ඒ මහා සමය සූත්‍රයෙන් පෙන්නනවා. මහා පමණක් නෙමෙයි පෙර අතීතයේ බුදුවරු. අනාගතයේ උපදින්න ඉන්න බුදුවරු. පහළ වුණාම මේ දෙවිවරු මේ වගේ එනවා. ඇවිල්ලා මේ එක එක දෙවිවරු අහනවා බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න. ඊට පස්සේ මුළු රහතන් වහන්සේලා 500 නමටම මනස මෙයා කරන මේ බලන්න කියලා මේ එන പ്രേත ආත්ම සේරම ඒ මුළු ලක්ෂ ගණන් එතනට අමනුෂ්‍ය වල බුදුහාමුදුරුවෝ මාස්කේ සූත්‍රය දේශනා කළා පිළිදෙනවා. ඈ එතන එහෙනම් ඒක දේව සංකල්පයක් නෑ. ඈ දැන් මම මොකද නිත්‍ය දෘෂ්ටි දේවරු ඉන්නවා. අපි හරිනම් අපි පිරිසුදු නම් අපිට බලයක් තියෙනවා. මොකද ඒ බලේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට එන්න මා කරන පින් කුසල කොටසක් අනුමෝදන් වෙනවා කියලා කෙලින් කල් ප්‍රාර්ථනාවක් කරන ශක්තියක් තියෙනවා තමයි. ඒක නිසා දෙවිවරු දේවාශීර්වාදයේ ශක්තිය දෙවිවරු ඉන්නවා. තේරෙනවද? දැන් කතරගම යනවා සමහරව. දැන් මමත් යනවා කතරගම. මම මිනිස්සු අට කර ගන්නවා. මා අඳුරගෙන. මම සුවදෝ කතා කරනවා ධර්මයේ දේශනා කරනවා. අපේ මහත්යත් මාතේ බීදර කතා කරලා තියෙන අපේ රත්නායක මම අහනවා ප්‍රශ්න. දැන් මම වගේ දරිද කියලා මම කියනවා. මම ඉස්සෙල්ලාම යන්නේ කිරිවිල වහන්සේලා. ගිහිල්ලා සූත්‍ර වලින් මම තමගේ ජීවිතේ මෙනෙහි කරනවා. කිසිම සූත්‍රයක් දේශනා කළා වැඩක් නැහැ තමා සම්මතිය නැත්තා. ඕකනේ අපිට ප්‍රශ්න නම් තියෙනවා. ඒවා දේශනා කළා, ඒ මෙනෙහි කළා, තේරම කළා ඊට පස්සේ මම යනවා කවුරක්වත් දන්නේ නැහැ ගොඩක් කොටස කතරගම දේවාලේ පිටිපස්සේ තියෙන අස්තපාමා බෝධීන් වහන්සේලා. ඒකට ගිහලා මම පිටුමා පූජා කරලා ඒ කටයුතු ටික ආගමික කටයුතු කරලා මම යන කතරගම දේවාලේ ඉස්සරහ. ඇවිල්ලා මම කතරගම දේවට ආරාධනා කළා මොකද කියලා. මම මේ කරන ඔබ වහන්සේගේ භූමියට ඇවිල්ලා ඒ වගේම මම මේ ලංකාව ලෝක වටේ ගිහින් කරන උත්තරීතර පූජාවකින් කතරගම දෙවියන් වහන්සේ බුදුබව ප්‍රාර්ථනා කරන්න මම මොකදන් වෙලා කියලා ප්‍රාර්ථනා කරන 21 පාර. මම වාහනේට ගත්තා එනවනම් දැන් නම් හයිවේ එකේ දාලා කෙලිම ගෙදෙන අපේ දෙකමාර නැත්තම් හෝටලෙට යනවා. තේරෙනවද? අද මිනිස්සු මොනවද කරන්නේ? පළමුවෙන්ම යන්නේ මේ කතරගම දේවාලේ ගිහලා පූජා වට්ටි කෝලිමේ ඉන්නවා. හරි. නමුත් මම ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන්ට මේ අවස්ථාවේ මේ පූජා වට්ටි දෙන අයට ඔබ වහන්සේ බලන්න. ඔබ වහන්සේ වෙන්නේ මේ ආරක්ෂා කරන්න. ඒ අපි අවිංසාවාදී. අපි මේ ප්‍රාර්ථනාව තියෙනවා. ඒ නෙමෙයි වෙන්න ඕනේ. කතරගම දෙවියන්ට කුසල් ඕනේ. බුදුබව ප්‍රාර්ථනා කරනවා. පත්තිනි මෑණියන්ට කුසල් ඕනේ. සත්පත්තිනි මෑණියන්ට බුදුබව ප්‍රාර්ථනා කරනවා.
තේරෙනවද කියන්නේ? වචනින් විශ්තු රියු අපේ ශාසනය ආරක්ෂා කරනවා. හරි? තේර පින් කුසල අවශ්‍යයි ඒකට. ඒ නිසා පළමුවම කීරිවේර වදින්න. බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා මෙනෙහි කරන්න. ඒතර බුදුහාමුදුරුවෝ ළඟ හිටියා වගේ. එතකොට ශ්‍රීමා බෝධිය අෂ්ටබල මහා බෝධි නාංශ කළා කතරගම දෙවියන් පින් දෙන්න. ඉතින් ඒ පින් දීලා කැලණි ගඟෙන් ආලා ඒකේ ඉන්න මාළුන්ට පොඩි දාලා දැන් පූජා වට්ටි තුස්සන් ගිහිල්ලා තිස්සමහාරාම පයින්නකොට වෙරිච්ච කරවල වෙනවා නම් හරිද තේරෙනවද කියන්නේ? ඉතින් ඒකසයි කරපු දේ නම් වහා සෝබන ගුරු වැඩක් අපේ මිනිස්සු ඔන්නෝය සංකල්ප මිනිසුන්ගේ හිත වලින් අයින් කරන්න තමයි අපේ වැඩසටහන තියෙන්නේ. මෛත්‍රී රාගතව වෛරකින් ක්‍රෝධයෙන් නෙවෙයි. සමහර ඉතින් අර මගේ ශෛලියට ටිකක් හිතනවා මේ ක්‍රෝධයේ වෛරය තියෙන නිසා ඒක කාවෙක්වත් නැහැ. මගේ තරහකාරීවට මම පින් දෙනවා. මොකද මම සතර පියේ ඔක්සිජන් 100ක් ගන්න නැතුව යම් ප්‍රමාණයක් දන්නවා. ඒක මට යම් බයක් තියෙනවා. මට විරුද්ධ වැඩ කරන කෙනෙකුට උනත් මම හිතින් අර දැන් මම ව්‍යාපාරිකයෙක් හැටියට මිනිස්සු 100 ගණන් මානකින් ඉන්න පුද්ගලයෙක් හැටියට ඉතින් මේ ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම පිණිස යම් ක්‍රියාමාර්ගවලදී අර ටිකක් අර ධම්ම දණ්ඩනේ අච්චු දෙනවා කියලා තියෙනවානේ. ඒ වගේ දේවල් මගේ අතින් හිත වෙනවා. නමුත් මගේ වෛරයක් නෝදයක් නැහැ. මම හිතන්නේ ඉහළ විදිහට ඉතාමත් වටිනා කියන පරිදි සමාජගත කරා. මේ දවස්වල අපි දැන් ලංකාව වගේ මුළු මහත් ලෝකේ නිහාරජන නැත්තුමනි විශේෂයෙන් මේ කොරෝනා ව්‍යසනය නිසා දැඩිසේ පීඩාවට පත් වෙලා තියෙන කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් ආර්ථික වශයෙන් උත්. ඒතර පහුගිය දවස්වල අපි දුටුවා විශේෂයෙන්ම මතු බුදු බව ප්‍රාර්ථනා කරන පත්තිනි මෑණියන් උදෙසා මුළු මහත් ලංකාවාසී ජනතාවම එකම මොහොතකදී උන්වහන්සේගෙන් මේ රට ආරක්ෂා කර දෙන්න ප්‍රාර්ථනාවක් කරා. ඔබතුමන් විශේෂයෙන්ම ඔබතුමන්ගේ බුදු කුටිය තුළ පවා පත්තිනි දේව මෑණියන් උදෙසා පුද පූජාවන් පවත්වන. පුද පූජාවන් පවත්වන එක කිව්වොත් මේ පූජා වටි තැබීමක් හෝ වෙනත් දේවල් සිදු කිරීමක් නෙමෙයි. ඔබතුමන් පින් දහම් සිදු කිරීමෙන් සහ ඔබතුමන් මේ කරන මේ කටයුතු තුළින් ඒක රාශී වන පුණ්‍ය ශක්තියෙන් පත්නි දේවමෑණියන් වෙත අනුමෝදන් කිරීමක් සිදු කරනවා. ඔබතුමන්ට ඇයි මේ තරම් පත්නි දේවමෑණියන් පිළිබඳව විශ්වාසයක් තියෙන්නේ? මතු බුදුන පත්නි මෑණිය කියලා කියන්නේ. ඒ විශ්වාසය ආවේ ඉතිමාට මගේ පියාගේ. මොකද මගේ පියා දැන් ජීවිතුන් අතර නැතුණා අවුරුදු ගාන. මගේ වයස මං දැන් 61යි. මම අවුරුදු 10 වයසේ කාලේ නම් අවුරුදු 40 ප්‍රමාණයක් කාලයක් මම හැම අවුරුද්දකටම වතාවක් මම දැකලා තියෙනවා අපේ තාත්තා පියා මතු බුදුන පත්තිනි මෑණිය මුල් කරගෙන දේව මඩු මංගල පූජා පවත්වනවා. ඉතින් මම ඒවට ඉතින් දරුවෙක් හැටියට සහභාගී වෙනවා. ඉතින් අපිට ඒ අත්දැකීම් තාත්තගෙන් ලැබුණා. ඉතින් එතෙන්දී අපි මගේ සිත දියුණු වෙනකොටම දැන් අද කාලේ ඒ වගේ බලගත්තු ඒ කියන්නේ මේගේ ආශිර්වාදය ගන්න පුළුවන් ලොකු බලගත්තු දේවල් මට මේ පූජා පවත්වන අද අමාරුයි. ඉතින් ඒවට ගැළපෙන කවුරු මහතුරු ඉන්නව නැද්ද කියන මට ලොකු සැකයක් තියෙනවා. ඉතින් ඒවා නිර්මාංශ වෙලා රකුණු බී තමා සම්මිතිය පීටලා කරන්න පුළුවන් කමක් තියෙනවා. දේව මඩ මංගල පූජාවල ඒ ආශිර්වාද ශක්තිය තියෙන එක බුදුහාමුදුරුවෝ රතන සූත්‍රයේ දෙවෙනි ගාථාවේ බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කරන් දෙවියන්ගේ ඔබට පුද පූජා කරන සියලු මේ මනුෂ්‍ය වර්ගයව ආරක්ෂා කරපන් කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ ලියලා එහෙනම් අපි ආරක්ෂා නොකර ඉන්නවද නේද? අපි ඒක අන්න එක මට මත හැමදාම රතන සූත්‍රයේ දෙවෙනි ගාථාව මට මතක් වෙනවා. මම දෙවිවරුන්ට පින් දෙනකොට. තේරෙන්නේ අපිට පින් තියන දෙවියන් දෙන්න පුළුවන්. අපිට පින් නැත්තම් දෙන්න බෑනේ. පව් බාර ගන්න නැහැ. තේරෙන්නේ? අපිට පින් තියෙන පිරිසුදු පින් තියෙනවා. ඒක නිසා මේ මට මේ පළපුරුද්ද තියෙන. ඉතින් මම අද පත්තිනි මෑණියන්ගේ ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාද මට තියෙනවා. ඉතින් මම පූජා යන්නේ මම ළඟ තියෙනවා පින් කුසල. මොකද මම කරන්නේ භාවනාවක් වැඩක් මිනිසුන්ගේ මේ සතර අපාය උදින මිනිහෙක් අනිත් පැත්තට හරවනවා ප්‍රාණඝාතයෙන් වළක්වලා නේද? රාග දේශ මොහ ලේ ධාතුව පිරිසුදු කරලා මස් මාළු වලින් වැළැක්වුවා මේ අඳුනා වූ වෛරය ලේ ධාතුවෙන් ඉවත් වුණා. ලේ ධාතුව පිරිසුදු කරලා මනසේ ලේ දුවනකොට ඒ මනස පිරිසුදු වෙනකොට විකෘති රාග දේශ මොහ වලින් ඇවිල්ලා ඒ පුද්ගලයා සීල සමාධි ප්‍රඥා අන්න හයිවේ එකට දාලා තියෙන දැන් ඉතින් එයා යනවා හයිවේ එකේ. එයාට යන්න පුළුවන් අපි නැතත්. ඒතෙන්ට ගත්තම වැටෙන්න ගන්න අමාරුයි. මිනි. ඒත්‍ය පරණ කුසල් පින් බලෙන් එයා ඒ පුද්ගලයාගේ ඒක යටපත් කරන්න බෑ එතනට ගන්න. නැත්තම් කියනවා මස් කෑවට පවු නෑ අරක කෑවට පවු නෑ අපි නෙවෙයිනේ මරන්නේ මරනවා අපි දැක්කෙත් නෑනේ මේ දේවදත්තේ මර පහල්ල ගනි තේරුණාද කියන්නේ එහෙනම් මේ බුදුහාමුදුරන් අවසන් දානිය අල්ල ගනි එහෙම නැත්තම් බුදුහාමුදුරුවෝ දාදි 10යි කියයි
ඔය සේරම බුදුහාම මගෙන් අහන්න. එකින් එක දෙන්නම් උත්තරේ. එකින් එක වගේ කුත් වෙච්ච හැටි. ඒ නිසා සමස්තයක් ඇතුලේ ගත්තාම තමා නිර්මාසලා පන්සිල් පදේ පහේ ඉන්න ඕනේ. ඒ ඉන්න පුද්ගලයාගේ පින් දෙවිවරු බලාපොරොත්තු වෙනවා. දෙවියන් අනුමෝදන් කරනවා. නියමිතව බැලුවොත් අනුමෝදන් කරනවා නම් දෙවිවරුන්ට බලාපොරොත්තු වෙන්න එපා. තමන් ළඟ දෙවිවරු වට වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ කියන සෑම කරුණක් එතුමා අත්දැකීම් එක්ක කියන්නේ. ඒ වගේ නිහාරජන මැතිතුමනි ඔබතුමන් මේ විශාල වශයෙන් මේ වසර ගණනාවක් පුරාවටම විවාහ වෙච්ච මේ අමුසැම යුවලවල් උදෙසා ඉල්ලීමක් කරා. ඔබේ කුසට බෝසත් දරුවෙක් ගෙන්න ගන්න නම් නැත්තම් මේ සමාජයට බෝසත් දරුවෙක් දායාද කරන්න නම් ඔබ මස් මාංශ වලින් වැළකී සිටිය යුතුයි කියලා. ඒ වගේම තමයි ඔබතුමන් එක්ක කාලාන්තරයක් තිස්සේ මේ සංකල්පය සමාජගත කරවන්නට මෙහෙවරක් සිදු කරන මඩපාත ජීවක වෙදනිවේසී වෛද්‍යාචාර්යනී ගීතා ජානකි හේරත් වෛද්‍යතුමියත් එක්ක දෙවන්ත වැඩ කොටසක් ඔබතුමන් සිදු කරා. විශේෂයෙන්ම ඉතුමියගේ ප්‍රතිකාර ලබා ගන්න යන සෑම කෙනෙකුගේ ඉතුමිය කරන ඉල්ලීමක් තමයි මේ ප්‍රතිකාර ලබා ගන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතුයි කියලා. ඇත්තටම මේ බෝසත් දරුවෙක් කුසට වඩම් වෙන්න ගන්න නිර්මාංශ වීමට බලපාන මූලික සාධකයන් ඔබතුමන් කොහොමද දකින්නේ? ටිකක් වෙලාවකට ඒක කතා කරමු. නම් අපේ ජීවිතේම විදාමිනී අපේ නෝනා අපි වැඩ කරනකොට මට පිට අත්දැකීම් ආසයි. මගේ නෝනා නුවර. මගේ නෝනාගෙම නෑදෑයගේ මලං සාක්ෂි තියෙනවා. මගේ කීමට එතනට ගිහිල්ලා බෝසත් දරුවෝ මේ රට ජාතිය දායක වෙලා කියන එක මම ඇස් දෙකෙන් දකින්න දෙයක්. දැන් ඒක අපේ ජීවිත මාත්‍ය කරන්නේ ආධ්‍යාත්මික සිංහල පාරම්පරික ක්‍රමයක් එක්ක. ඒක උතුම්. ඒතකොට එතෙන්දී එකතු කරන්න ඕනේ තමයි බටහිර විද්‍යාවෙත් ඒක තියෙනවා. නමුත් ඒක උඩට ගන්න දෙන්නේ නැහැ මේ වාණිජ ලෝකේ. දැන් මේවා බිස්නස් කරගෙන තියෙන මිනිස්සුන්ගේ ජීවිත බිස්නස් කරගෙන. ඒතකොට දැන් ඒක තමයි මම නිතරම සාන්තේරත් මහත්තයා මතක් කරන්නේ අදට හෘද විශේෂඥ වෛද්‍යවරයෙක් ඇදිරි කුරුණෑගල හොස්පිටල් එකේ ඉන්නවා. ඒ අලුත බැඳපු ජෝඩු තාරුණ්‍ය අරගෙන නිර්මාංශ කරලා ඒගොල්ලෝ විවාහ වුණාට පස්සේ ඒ කුසල බෝසත් දරුවෝ වෙන හැටි එතුමා බටහිර විද්‍යාවෙන් පෙන්නනවා. දැන් අපි ආධ්‍යාත්මික පැත්තෙන් පෙන්නනවා. දැන් ඔබතුමා ගන්න පරම්පරා 5ක් 70 60 දශකයේ හිටියා එක පවුලක ළමයි 9 10 12 ඊටත් වැඩි අඩු පවුල් තියෙනවා. ඔය එක දරුවෙක් 90ක් ඉඳලා ඇති 90ක් පවුල් වල විතර එකක් ඇඩුවේ නැහැ. ඒකට නොපෙනෙන බලවේග එනවා. ඒ වගේ පවුල් තිබුණා. ඒතකොට මස් මාංශ ගෙනාවේ නැහැ ගෙදෙට්ට. ඒතකොට එදා ආවේ මේ කුසට කොහොමද බෝසත් දරුවෝ. ඒ දරුවෝ මාස 9 නියම කාල දසමාසයේ උරේකත්වා කියලා නවදින්නේ. දැන් අද දරුවෙකුට ඒක වඳින්න බෑනේ. අද 6 මාසයේ උරේකත්වා කියලා තමයි වදින්න වෙන්නේ. අද ඒකත් වෙනස් වෙලා ඉතින් ගාතාවක් වෙනස් කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. තේරුණා එදා පින්වත් දරුවෝ ආවා. ළමයි 10 දෙනෙක් ඇදුවොත් එක්කෙනෙක් දෙන්නේ ශාසනයට පූජා කරා. පන්සලට ගියොත් ශාසනය පිළිලා. ශාසන හාමුදුරුවෝ 15ක් 20ක් නැති පන්සලක් නැහැ. අබිත්තිය 7ක් 8ක් නැති පන්සලක් නැහැ. අද අබිත්තියෝ නැහැ. ගෙනල්ලා එක එක දුෂ්කර පළාත්වල මහාන කරලා ශාසනෙත් ඉවරයි. දැන් මම 184 ශාසනයට මහාන කරලා තියෙනවා. ඒතර මමත් අබිත්තිය කරන වැඩේ කළා මහාන කරන් නිර්මාංශ කරලා සිත පිරිසුදු කරලා ඒගොල්ලෝ කවදාකවත් සිවුරු දාලා යන්නේ නැහැ. මම අද හරි සතුටු වෙනවා මට ශාසනයට යන්න බැරුණා මම මේ සේවය කළා තියෙනවා. අන්නේ ආගම් වල මහාන කරලා තියෙනවා. ඊට මේ ගිය කොසකේට තරුණ දරුවෝ සංවිධානයේ මහාන යෝධ සංවිධානය. දැන් පොල්පිටිගම අපේ කොත්මලේ ධම්මප්පිය හාමුදුරනේ බාර දුන්න අවුරුදු 29 කෙනෙක් දැන් ඇවිත් ඉක්කදී ඉන්න දැන් හිටන් ඉන්න සාසනයට ඇතුළු කරනවා. අපි මහාන කරන්නේ එහෙමයි. ඉස්සර මහාන කරේ එහෙමයි. අද සාසනයට වෙලා තියෙන ලොකුම මේ හයේනිය විනාශය ඔකයි. හරිද? දැන් අද ඒගොල්ලෝ කොහේ හරි ඩිග්‍රියක් අරගෙන සිවුර දාලා ජපන් කාර් එකක් එක කාන්තාවක එක සිවුර දාලා යන තත්ත්වයට සාසනය ඇවිල්ලා තියෙන්නේ. අපිට කනගාටුයි. වේදනයි. මට අද වෙඩි තියලා ගියත් මම මේක කියන්න ඕනේ. ඒවට මම බය නැහැ. මාව වෙඩි තියලා ගියොත් ඉන්දික මහත්තයා මාව වැටෙන පරමත්ත පාරමිතාවට. පාරමිතා තුනක් පුරන්න ඕනේ බුදුරෙක් කියන්නේ. පාරමිතා දෙකක් පුරන්න ඕනේ පසේ බුදුරෙක් කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් අනිවාර්යෙන් පාරමිතා පුරන්න ඕනේ. පාරමිතා පරමත්ත පාරමිතා. ඒක නිසා මම බය නැහැ. මම ඇත්ත කතා කරන්නේ. තේරෙනවද? ඒක නිසා බෝසත් දරුවෝ මේ රටට අවශ්‍යයි. මේ බෝසත් දරුවෝ දැන් අපි ගිහිල්ලා වෙජිටේරියන් කරනවා, පාසල් වල දේශන කරනවා, දහම් පාසල් වල දේශන කරනවා, රාජ්‍ය ආයතන වල කරනවා, හමුදා පොලිස් වල දේශන කරනවා. අද මේ සංවිධානයේට කොටසක ලොකු ගෞරවයක් තියෙනවා. හරි.
ඊට පස්සේ ඉතින් අද වෙජිටේරියන් දරුවෝ නිර්මාංශ දරුවෝ මම ඕන ගමක ඕනක පළාතින් මම පෙන්නන්න ඔබතුමාට ඕන යොමු කරන්න ඒ ළමයි ගෙනල්ලා ඉන්ටර්විව් කරන්න හරිද ඒ ළමයි කොහොමද ධර්මයෙන් දෙන හැටි දැක්කොත් ඔබතුමාටත් මේ ඇස් වලට කඳුළු ඒ වගේ සමාජයේ මේ රටේ මේ විකෘති මෝඩ තුප්පයි කියන වචනේ මම දන්නේ නැහැ කියන්නේ බාල සමාජයේ මේ වගේ දරුවෝ ඉන්නවා කියලා කියන්නේ ඒ ඉන්නේ අවිහිංසාවාදී සංවිධානයේ පූජා උත්තම පූජා ධර්ම යාත්‍රාවෙන් එන්න පුළුවන් නම් අභියෝග කරන්න ඒකට නෑ කියලා කවුරුත්. ඒකේ ශාසනයට අතුරු කරලා තියෙනවා. ඊයේ මෑතකදීත් මම අනුරාධපුරේ කොරෝනා එකට එන්න ඔන්න මෙන්න තියෙදි මම භාවනා කරලා එනකොට අවුරුදු 19 20ක ස්වාමීන් වහන්සේ නමක් මම දැනගත්ත මාත් එක්ක කතා කරන්න තමයි කියලා. මගේ කටයුතු ඉවර කරලා යනකොට මට කිව්වා විජේරත්න මහත්තයා සර්ගේ CD එකක් බලලා කොහොමද ශාසනයට ඇතුළු වෙන්නේ. දැන් ඒ වගේ කොච්චර ඒක මගේ CD එකක් බලලා කිව්වා. ඉතින් ඒ වගේ ඒක තමයි සත්‍ය. මිනිසුන්ගේ මනස අවබෝධ කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන මෙච්චරයි ලංකාවේ. මේකේ කිසිම අභියෝග නැහැ. මේ වැඩසටහනේ කිසිම වාණිජ බලාපොරොත්තු නැහැ. මේ වැඩසටහනේ කිසිම NGO සල්ලි නැහැ. ඒක තමයි බලය. තේරෙනවද? මේ බලය තුල අපි මේ රට බෝසත් සමාගමකට ගොඩාක් තියෙන ඉන්දික මහත්තයා ළමයි විවාහ වුණා මං ගිහිල්ලා මේ අස්සම් කරලා සමහර පන්සල් වල ගන්න නිර්මාංශ වැඩසටහන් මේ මගුල් ගෙවල්. ඒ උදාහරණයක් ගන්නකො අපේ රසන රංග මහත්තයා. දැන් අවුරුදු 7ක් 8ක් වෙනවා නිර්මාංශ කිසිම මද්ද්‍රව්‍ය නැතුව හොඳ 5 star හොඳ හෝටල් එක හොඳ ලස්සනට ගත්තනේ වෙඩින් එක. රටේ නායකයෝ ආවා. එතුමාගේ දුවෙක්කින් මදයි තාම දැන් දුවෙක්කින් ඉන්නවා. එතකොට දැන් බලන්නකෝ දැන් වෙන මේ රංගන ශිල්පීන් බැලුවොත් උදේට වදිනවා අවසර ඩිවෝස්. දැන් බලන්නකෝ මේ වෙනස පේනවනේ තේරුණා කියන්නේ. ඒ ආධ්‍යාත්මික ගුණයේ දරුවන්ගේ. ඉතින් ඒ රොෂන් රණවල. ඒක නිසා මේව ගන්න උදාහරණයකට තේරුණා කියන්නේ. ඔයගේ උදාහරණ ඕනතරම් මම පෙන්නන්න රටේ ලෝකේ. ඒ මම පෙන්නේ මේ කලාශාස්ත්‍රයේනේ. ඉතින් ගාම මේ හොඳ මහාචාර්යවරයෙක් ඩිග්‍රී ගත්තා. ඉතින් අව ස්වාමීන් වහන්සේලාගෙන් මට ක්‍රෙඩිට් ඕනේ නැහැ කියලා. විශ්වයේ මට ඕනේ ක්‍රෙඩිට් එක දෙනවා. මාව යන්න ඕන තැනට ගිහිනවා. හරි මට කාගේවත් ක්‍රෙඩිට් ඕනේ නැහැ. සමහරු කියනවා විජේරත්න මහත්තයා තමයි අපි මේ නොපෙනෙන පැත්තක් ඉගෙන ගත්තා කියලා සමහර ස්වාමීන් වහන්සේලා කියනවා. ඒක උත්තරීතරයි. එතකොට මම ඕන වැඩසටහනක යම් දෙයක් මම ඉගෙන ගත්තා නම් මම ඒ ස්වාමීන් වහන්සේ ඒක නම මතක් කරගන්න නැරි හොඳ වැදගත් බුද්ධිලීගේ නම මතක් කරගන්න නැරි මම පසුබට වෙන්නේ නැහැ. මොකද ඒක එතන තමයි බලය තියෙන්නේ. දැන් අද ලංකාවේ තියෙන යා ඉගෙන ගන්නවා ඕක පස්තර දාන මම තමයි රජා මම තමයි මේක කියන්නේ. එහෙම මේක කරන්න දෙයක් නැහැ. ඒක යම් කිසි හොඳ දෙයක් කරනවා නම් කුසලයක් පිනක් තියෙනවා ඒක හරි. නමුත් අර මේ විනීත භාවයක් නැහැ. විනීත භාවයක් නැහැ කරන වැඩක. විනීත භාවයක් තියෙන තම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. සත්‍ය ලෝකයට දේශනා කරන්න ඕනේ. විනීත භාවී සමාජෙට දෙන්න ඕනේ. හැබැයි පටු අරමුණු තියෙන්න බෑ. මූල්‍යමය අරමුණු තියෙන්න බෑ. ජනප්‍රිය අරමුණු තියෙන්න බෑ. තේරෙනවද? ඒක ඉබේ ලැබෙන්නත් පුළුවන්. ඒක වෙනද? නමුත් ඒක තමයි ඒක අරමුණක් කරා පිටවන්න බෑ. එතකොට මට මේ ගමන යන්න බෑ. ඒ නිසා හොඳ බෝසත් දරුවෝ රට ජාතිය බෝ කරන ඔක ඉවේ රාත ශ්‍රීකාත් මහත්තයා කිව්වාගේ 2040 50 වෙනකොට මුළු ලෝකෙම මේක වටහා ගන්නවා. එතකොට මේ සමාජයෙන් භාගයට වැඩි අයින් කරලා තියෙන්නේ. ඉතිරි සමාජෙ මුළු ලෝකෙම නිර්මාංශ වේවි. බුද්ධ දර්ශනේ මුළු ලෝකෙම ඒකේ කොටසක් කරන් තමයි මම මේ භවයට එන්න තියෙන්නේ. ඔබතුමා සමහරට එහෙම වෙන්න පුළුවන්. අපේ යුතුයකම අපි ඉෂ්ට කරමු. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් පණියක් ලබා දුන්නේ. බෝසත් දරුවෙකු තම කුසට ගෙන්වා ගන්නට නම් තමන්ගේ නිවසට ගෙන්වා ගන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම නිර්මාංශ වේදී කටයුතු කරන්නට ඒ සම්බන්ධව දැන් කවුරු කාට හරි අර වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තියෙනවා නම් ඒක මට යොමු කරන්න මම වෛද්‍යවරු සහ පෝෂණ වේදීන් යොමු කරන්නවා. දුරකථන අංක නම් මතක් කරන්න ඔබ සටහන් කරගන්න අපේ නිහාල් විජේරත්න මැතිතුමාට කතා කරලා අවශ්‍ය කරන්නේ සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් එතුමන් ඒ නිර්මාංශ වීම බලාපොරොත්තු වන ආදරණීය මව්වරුන්ට පියවරුන්ට හොඳ බෝසත් දරුවෙක් තමන්ගේ කුසට ගෙන්ව ගන්න අවශ්‍ය කරන නිවැරදි උපදේශය නෑ. නොමිලේ ලබා දෙන්න එතුමන් කටයුතු කරනවා. දුරකථන අංක මතක් කරන්නම් 0714 809 262 809 කියන දුරකථන අංකයත් ඒ වගේම ගරු නිහාල් විජේරත්න එතුමන්ගේ පුද්ගලික දුරකථන අංකය මෙන්න මේක 0716 807 400 0716 කියන මේ දුරකථන අංකයන් ඔස්සේ එතුමන්ව සම්බන්ධ කරගෙන ඔබට සියලුම තොරතුරු එතුමන්ගෙන් ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා කියලා කරුණක් මේ මොහොතේදී අපි තාමත් සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා. අවසන් වශයෙන් මේ උතුම් වූ වප්මස පුරපසළොස්වක පුන්පෝ දවසේදී ගරු නිහාල් විජේරත්න මැතිතුමනි අපේ සමාජයේ ආදරණීය දූ පුතුන්ට
අපේ ආදරණීය වැඩිහිටියන්ට ඔබතුමන් මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව තුළින් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ මේ උතුම් කාලය තුළ? මම ගොඩකට කියනවා අපි මේ කරන සත්‍යද කියන එක ප්‍රයෝජනෙට ගන්න සූත්‍ර දේශනා කළා කියනවා බුදු කියන්නේ. ආවිසාවාදී සූත්‍ර තියෙනවා නේද? ඒවා අපද යොමු කරගන්න. මම දෙන එකම පණිවිඩය තමයි සත්‍ය අවබෝධ කරගන්න. සත්‍යයට දෙයක් පිටින් දෙයක් වෙන ප්‍රශ්නයක් නැහැ. කවදාරි මුළු ලෝකෙම සත්‍ය අවබෝධ කරගන්නේ. හැබැයි එතකොට ඔබ පරක් වුණා වැඩි කියලා හිතන්න වෙන සිද්ධ වෙනවා. බුදුහාර පස්සට යන්නේ. ඒක අවබෝධ කරගන්න. සිත පිරිසුදු කරගන්න ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න. ප්‍රාණඝාතයෙන් අයින් වෙනකොට අනිශික්ෂාපදේ නිකම්මය ප්‍රතිජා ඔබගේ රැකේවි. ඒ තුල මේ ලබාගත් බුද්ධ උපාද කාර්ය මනුෂ්‍යත්වයේ බුද්ධ ධම්ම සංඝ පිළිවෙලේ ආශිර්වාදය අපි අර දේශනා කරෝ 33 කෝටි දෙවියන්ගේ ආශිර්වාදය තව විද්‍යා දුෂ්ට දෙවියන්ට පමණ දුෂ්ටිය දෙන්න පරම ප්‍රාර්ථනා කරන ඔබ මනස දියුණු කරගන්න. එතන මම අනිවාර්යෙන් කියනවා ඔබ මේ බණ සියල්ලට මෙතෙන් දෙන්න පුළුවන්. හැබැයි නිර්මාස වෙන්න. වෙජිටේරියන් වෙන්න ඔය එක බුරු පුහු මතවල යන්න එපා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අර කරපු දුරකථනයේ යම් අභියෝගයක් තියෙනවා නම් තමන්ට දැනගැනීම පිළිබඳ තමන්ගේ සිතේ තියෙන කුහක මස් මාංශ කෑම පවු නැහැ කියන ඒවා මගෙන් අහන්න යන්න එපා. නමුත් තමන් ඒකෙන් එළියට යන්න ඕන නම් තමන්ගේ හිතේ තියෙන එක අනුමත කරන එකට මම උත්තර දෙන්න ඉච්චර කැමති නෑ. අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය නම් මගෙන් අහන ප්‍රශ්න මම ඒකට උත්තර දෙන්නම්. හොඳයි දවසේදී උතුමන්ගේ වටිනාගෙන කාලය කැප කරමින් ධම්මදීප ටීවී නාලිකාව සමග එකතු වුණාට ඔබතුමන්ට ගොඩක් පින් විශේෂයෙන් ඔබතුමන් බලාපොරොත්තු වන ආකාරයට මේ ඔබතුමන්ගේ මේ වටිනා කියන මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව මුළු මහත් ලෝකයේ පුරාවටම යාත්‍රා කරවන්න ඔබතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරන. ඒ වගේම මේ අවිහිංසාවාදී සංවිධානය වගේ මට DVD පට නිකුත් කරලා තියෙන නොමිලේ ලබා ගන්න පුළුවන්. අපි ඒක ගැන කෙටියෙන් මතක් කරමු එතුමනි. දැන් ඊරසවල මම හිතන්නේ 5000 ගානක 60000 ගානක පොලිමේ තියෙනවා. ඉතින් අර අපි ලොකු අර්බුදයකට ආවා මේ කැපල් වැඩ කරේ නෑ. ඉතින් ඊට පස්සේ දැන් අපි DVDs ගන්න ගියාම DVD වල ඉන්ජෙක්ට් තියෙනවා. මොකද මේ දවස්වල නැවුවෙන්නේ නැති ප්‍රශ්නයක්. ඒත් අපි තින් විදිහට කොහොමද දැන්ට 2000 ගානක් කැපල් කරා, තව 4000 ගානක් කැපල් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ නාලිකාවල මම කතා කරනකොට මම කියනවා මගේ ටෙලිෆෝන් නම්බර් එකට SMS කරන්න ඔබගේ නමයි ලිපිණය. ඔව් එතකොට මම ඒක යථාකාලීදී තමන්ගේ ගෙදරටම ලැබෙනවා. ඉතින් සමහරව ආනා මේවා කීයදක අරවම ඉතින් මේ තියෙන මහා ධර්මස්කන්ධය. සමාන ධර්මයේ මුදලට ඉක්ුණක් නැහැ. ඉතින් ඔබට යම් කිසි දෙයක් CD එකක් වෙනුවෙන් මේ වෙන් කරන්න පුළුවන් නම් ඔබට කරන්න තියෙන මේ CD ගණන් ඒ මුදල් වලින් පිටපත් කරලා ධර්ම දානක් ඇටියට තවත් කෙනෙකුට ලබා දෙන්න. එතකොට තමන් මේ උත්තරීතර මේ ධර්ම යාත්‍රාවට හවුල් වෙනවා. ඒ නැත්තම් මාව ගෙන්නන්න පුළුවන්. පන්සලේ නායක ආමතුත් එක්ක කතා කරලා ඉරිද දහම් පාසලක දෙමව්පියන් ටිකක් කතා කරලා පැය 3ක වැඩ කතා කරනවා. කිසි දෙයක් මම ගන්නේ නැහැ. සංඛාය භුක්ති විඳිනවා පමණයි. ඔව් ඉතින් දැන් දුරකථන අංකය මතක් කරගෙන එතුමා ඔබ ප්‍රදේශයට ගෙන්ව ගන්න පුළුවන් කිසිදු අයකිරීමක් එතුමන් ඇවිල්ලා එතුමන් කාලය කැප කරමින් ඒ දරුවන්ට ගමේ මිනිසුන්ට නිර්මාංශ වීමේ ඇති වැදගත්කම පිළිබඳ විශේෂ දේශන මාලාවන් ක්‍රියාත්මක කරන දැන් පහුගිය කාලේ පුරාවටම මම හිතන්නේ එතුමන්ට එක දවසක්වත් විවේක නැති තරම් විශේෂයෙන් මේ 2000 මම හිතන්නේ අපි 2008 9 10 කාල වකවානු තුල අපි තීන රූපානි හරහා දැවැන්ත කාර්යභාරයක් එතුමන් සිදු කරා. ඉතින් මේ දැනට පාසල් 6000ක් කරලා තියෙනවා. පාසල් 6000ක දහම් පාසල් 3000 ගණන් කරලා තියෙනවා. රජයේ පොලිස් දෙපාර්තමේන්තුව හමුදාවල පිළිනොච්චි අපේ නෙළුම් පොකුණේ කරා ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වෙන මහත්වරු ඉන්නවා. විශේෂයෙන් මායිකන්ද මහත්තයා ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොකු වැඩසටහන් කරනවා. ඒ වගේ හැම රටකම ඉන්න ස්වාමීන් වහන්සේලා තරුණ අය ඉතින් ඒක ව්‍යාප්ත කරලා තියෙන්නේ. ඉතිහාසයේ දැන් ඉදිරි දෙවි නායක මගෙන් පස්සේ නායකත්වයේ පවා හදන්න බෑ. හැදිය යුතු සමාජයේ විශ්වයේ මේ වීති ඒ දෙයට මම මග පදලා තියෙනවා. ඉතින් දුරකථන අංකය මතක කරන එතුමන්ගේ 0716807 400 දුරකථන අංකයට කතා කරලා එතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් කියන කරුණ මේ මොහොතේ සිහිපත් කරමින් අද දවසේ ධම්මදීප නාලිකාව හරහාගෙන වප්පුන් පොහොදා විශේෂ විද්වත් කතිකාව මිනිසින් නිමාටපත් කරනවා. අද දවසේ අපිට මේ සඳහා ඉඩහසර ලබා දුන්න ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධාන නිර්මාතෘ ඒ වගේම උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා නිර්මාතෘ දේශමාන්‍ය ගරු නිහාල් විජේරත්න මැතිතුමනි ඔබතුමන්ට ගොඩක් පින් මේ අවස්ථාව දුන්නට ඔබතුමන්ට දිගාසිරි සම්පත්තිය ලැබෙන්න කියලා මේ සිටින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි
තවත් දවසක මෙවන් වූ විද්වත් කතිකාවකින් හමු වෙමු. එතෙක් ඔබ සෑම සිටු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දිගාසිරි සම්පන්නියම සැලසේවා.